සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය කාලේ පුරාවට කතා කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ පිළිබඳව. අද ඉඳලා අපි කතා කරන්න සූදානම් වෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්බුද්ධ ශාසනය ඒකාලෝක කළ ඒ උතුම් ධර්මය අනුගමනය කොට සම්බුද්ධ ශාසනය ඒකාලෝක කළ ඒකාලෝක කරමින් වැඩ සිටින උතුම් ශ්‍රාවක සංඝරත්නයේ ගුණ ශ්‍රවණය කරන්නටයි අද ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඔබට මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරන්නේ විකාශන දායකත්වයේ දරන්නේ දැනට කැනඩාවේ පදිංචිව සිටින පින්වත් TDF කරුණාරත්න මහත්මයාගේ ලංකාවේ පදිංචිව සිටින සහෝදර සහෝදරියන් සහ ඥාති දූදරු පිරිස විසින් ඒ පින්වතුන් නමින් 2021 අප්‍රේල් 24 දිනට මිය පරලොව ගිය WG ස්ටෙලා කාන්ති ද සිල්වා අබේසූරිය කරුණාරත්න සොහොයුරියට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්න, ඊට වසර කිහිපයකට පෙර මියගිය වින්සන්ට් ප්‍රනාන්දු කරුණාරත්න පියාණන්ට, ඇලිස් ප්‍රනාන්දු කරුණාරත්න මෑණියන්ට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නට, විදේශගතව සිටින TDF කරුණාරත්න මහත්මයාට, ඒ වගේම මේ සහෝදර සහෝදරි දරුවන්ට, විදේශගතව සිටින සියලු දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන අදහසින් යුක්තව තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින ඔබට සිද්ධ කරන්නේ. අපි මේ උතුම් ගුණ ගැන කතා කරන්න කලින් අපි සංඝරත්නයේ ගුණ තමයි අද සිට කතා කරන්නේ. මේ සංඝරත්නයේ ගුණ කතා කරන්න කලින් අපි අවබෝධයක් ඇති කරගන්න ඕන සංඝයා කියන්නේ කවුද කියලා. මොකද සංඝයා කියන්නේ කවුද? එහෙම නැත්නම් මේ අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන පිරිස කවුද කියලා හරියට අඳුනාගන්නේ නැති නිසා තමයි වර්තමාන ලෝකේ ගොඩාක් අර්බුද තියෙන්නේ. ඒ නිසා තමයි මිනිස්සු ගොඩාක් මේ සංඝයාට ගරහලා පව් පුරවගන්නේ. නමුත් ඒ අතර ප්‍රඥාව තියෙන පින්වන්ත අය සංඝයාට සලකලා දම්පෙන් පූජා කරලා ගෞරව කරලා පින් රැස් කරගන්න. මොකද පින් රැස් කරන්නත් ප්‍රඥාව තියෙන්න ඕන. පැහැදීම නැත්තම් කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම්. මීට වසර ගානකට කලින් අපි එක්තරා ආරාමයකට වඩින්න බස් එකට එනකම් පාරේ හිටියා. ඒකට අපිට සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාට මුදල් පරිහරණය කරන්න බැරි නිසා බස් කූපන් එකෙන් තමයි අපි ගමන් බිමන් යන්නේ. CTB බස් එනකන් ලංගම බස් එනකන් ඉන්න ඕනේ. උදේ දානේ හරියට වළඳලා තිබුණේ නැහැ. දවල් දාන්නත් පුංචි රොටියක් කොතාගෙන තමයි බස් එක එනකම් බලන් හිටියේ. ඉතින් පැය ගාණක් පාරේ හිටගෙන ඉඳලා යාන්තම් 11ට කිට්ටු වෙද්දි බස් එක ආවා. ඉතින් බස් එකට නැග්ගා. භික්ෂුන් වහන්සේලාට පමණයි කියලා තියෙන සීට් එකේ ඒ ආසනේ වයසක තාත්තා කෙනෙක් ඉඳගෙන හිටියා. කොච්චර වයසට ගියත් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ නේ පින්වත්නි. මේ තාත්තා භික්ෂුන් වහන්සේ නමක් නැග්ගා කියලා සීට් එක නම් දුන්නේ නැහැ. ඉතින් මම කල්පනා කළා
දුන්නත් උන්දට නොදුන්නත් උන්දට. මං හිටගෙන ගියා මගේ කකුල් දෙක හයියයින්. බොහෝ දුරක් යනකම් බස් කොන්දොස්තර බයිනවා අර බැන්නට පස්සේ තමයි තාත්තා සීට් එක දුන්නේ. මං කල්පනා කරා දුන්නට වඩා හොඳයි නොදී හිටියන. ප්‍රඥාවේ හැටි. තව දවසක් ගමනක් යනකොට ඕම් දැන් වාඩි වෙලා ඉන්නවා. මං ළඟම පුරුෂ පරාණිකුත් ඉඳගෙන හිටියා. ටික දුරක් යනකොට ඔන්න නැග්ගා දරුවෙක් වඩාගත්තු අම්මා කෙනෙක්. අර පුරුෂ පරාණිට කොච්චර ප්‍රඥාවද කියන්නේ නැකිට වුණා. නැකිල්ල මල්ලක සීට් එක දුන්නා. දැන් උපසම්පදා භික්ෂුවකට එක ආසනයේ කාන්තාවක් එක්ක ඉඳගෙන යන්න බෑනේ. අන්න නැකිට. ඕක එතකොට තමයි මොලේ පෑදුනේ. ඊට පස්සේ පිටිපස්සේ හිටපු කෙනා ඉස්සරහා කෙනාට කතා කරලා සීට් එක දීලා ඉස්සරහට පිරිමිය ආවා. මේ පිරිමිය තව ටික දුරක් යනකොට ආයි කාන්තාවන් එක්ක බඩදරුව අම්මා කෙනෙක් ආපහු නැගිට්ටා. ගුණාත්මක ස්වභාවයකුත් තියෙනවා. ඒක පරදින්න මෝඩකමක් තියෙනවා. ආයි නැගිට්ටා. අර කාන්තාවට ආයි ඉඳ ගන්න දුන්නා මං ආයි නැගිට්ටා. ඕන් ඊට පස්සේ ආපහු පිටිපස්සේ කෙනෙකුට කතා කරලා අර සීට් එකට දීලා මේ කාන්තාව පිටිපස්සට යවලා පුරුෂයා ඉස්සරහට ආවා. ඉතින් මේ පිං රැස් කරගන්න හිත පහදවා ගන්නවා කියන කාරණාවට මේ මොලේ තියෙන්න ඕන පොඩ්ඩක් විතර. උකුණකගේ සයිස් එකේවත් මොලයක් නැත්තම් පිනක් නම් කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ සංඝයා කියලා කියද්දි ඒ සංඝයා කවුද කියලා අපි හඳුන ගන්න ඕන. ඒ සංඝයා කවුද කියලා හඳුනගත්තේ නැති අය තමයි මේ සංඝයාට ලෝකෙ ගරහන්නේ. මේ සිවුරු පොරවගත්තු අය ඔක්කොම එකයි කියලා ලෝකෙ ගරහන්නේ ඒ නිසා. මේ ගරහන එක අද කාලේට අයිති දෙයක් නෙමෙයි. අතීතයේ ඉඳන්ම මේ ගරහන එක සිද්ධ වුණා. මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පෙන්වුවා මහණෙනි රාත්‍රී ආහාරයෙන් වළකින්න. විකාලේ ආහාර වළඳනකින් වළකින්න. මොකද ශරීරයට හරි පහසුයි. ඒක කොච්චර සත්‍යද කියන්නේ අද කාලෙත් ඔය රැට ඒකනේ පොඩි දෙයකින් මේ සෑයීමකට පත් වෙලා මිනිස්සු ඉන්නේ ආහාරේ. මොකද මේ ඇඟපත අඩු කරගන්න දැන් පිට රට වගේ මිනිස්සු වෙනවා. ඉතින් රැට පොඩ්ඩක් ආහාර ගන්න. අපේ අය තමයි ඉතින් ඔය හොන්දට බත් ගිලලා හොන්දට බුදිය ගන්න. ඉතින් ඇඟවල තරබාරු වෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ වදාලා රාත්‍රී ආහාරයෙන් වැළකුණාම ඇඟට හරි සැහැල්ලුයි. ඊළඟට කායික බලය තියෙනවා. හොඳ වැටහෙන නුවණ තියෙනවා. ලෙඩ රෝග අඩුයි. ලෙඩ රෝග අඩු කරගන්න නම් කායේ සැහැල්ලුව ඇති කරගන්න නම් ඇඟේ ෂේප් එක තියාගන්න නම් රැට කෑම අඩු කරවුවාම හරි. අමුතුවෙන් පාරවල් දිගේ දුවන්න දෙයක් නෑ එතකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසා මහණෙනි ඔබත් විකාලේ ආහාර ගැනීමෙන් වළකින්න. ඉතින් මේක ඇහුවට පස්සේ ඒක භික්ෂුන් වහන්සේ නමක් කියනවා ස්වාමිනී බුදුරජාණන් වහන්සේ දිවා ආහාරයෙන් වළකින්න කියලා කිව්වහම රාත්‍රී ආහාරයෙන් වළකින්න කිව්වහම හිතට පොඩි වෙනසක් ඇති වුණා කිව්වා. මොකද මේ උදේ දානෙනුයි හවස දවල් දාන්නේ කියන දෙකෙන් රාත්‍රී දානෙනුයි කියන දෙකෙන් හොඳට ප්‍රණීතවම ලැබෙන්නේ. රහට ලැබෙන්නේ රැට කියන්නේ. ඉතින් ඒ නිසා පොඩි දුකක් ඇති වුණා කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ උපකාරයි බොහෝ දුක් දුරු කරනවානේ යහපතට කැමතියිනේ. ඉතින් ඒ නිසා අපි ඒක අනුගමනය කරා. නමුත් ස්වාමිනී දවසක් මට දැන් මේ ඇහුණා එක මිනිස්සෙක් රසවත් කෑමක් ගෙනත් දීලා කිව්වා මොකද මම ගොඩාක් වෙලාවට ගෙවල් වල රහට උයලා කන්නේ රැට පිරිස එකතු වුණා. ඉතින් එදා ඒ භික්ෂුන් වහන්සේට ඇහුණා කියනවා මේක මිනිස්සෙක් කෑමක් ගෙනත් දීලා ගෙදර උන්දට කියනවා මේක අරන් තියාපන් රැට ඔක්කොමල් එකතු වුණාම උයාගෙන කමු කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ රාත්‍රී ආහාරයෙන් වළකින්න කිව්වට පස්සේ හිතට හරි දුකක් ඇති වුණා කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට යහපත පිණිසම යමක් කියන්නේ. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේ හිත හදාගත්තා කියලා. නමුත් මේ රාත්‍රී මේ පිණ්ඩපාතේ අනේක වළක්වන්න කිව්ව එක කොච්චර යහපතක්ද ස්වාමීනි. දවසක් මම මේ අපි රැයට පිණ්ඩපාත යනවා. ඒ පිණ්ඩපාතේ යද්දි මේ කාණුවල වැටෙනවා. ඊට පස්සේ හරක් ලගින වලවල් වල වැටෙනවා. ඊළඟට කටු පඳුරු වල ඇමිනෙනවා ගිහිල්ලා. ඉතින් ඔහොම යද්දි දවසක් ස්වාමීනි මම පිණ්ඩපාත යනකොට එක කාන්තාවක් ඉඳුල් භාජන හොද හිටියා. ඒ වෙලාවේ එක පාරටම අකුණක් ගැහුවා. අර කාන්තාව මේ අකුණු එළියෙන් තමා කියනවා විදුලි සැරේ එළියෙන් තමා මාව දැක්කේ.
දැක්ක ගමන් මේ කාන්තාව කෑ ගහන්න ගත්තා කියනවා බුදු අම්මෝ මෙන්න පෙරේතෙක් ඇවිල්ලා කියලා. ඉතින් ස්වාමිනී මම කිව්වා නැගණියේ කෑ ගහන්න එපා. පොඩ්ඩක් අටවහගෙන ඉන්න මේ මම පෙරේතෙක් නෙමෙයි භික්ෂුවක්. මම මේ පිණ්ඩපාත යන ගමන් කිව්වා. ඉතින් අර නැගණිය කිව්වා කියනවා අර කාන්තාව කිව්වා ස්වාමිනී භික්ෂුවක් නම් නුඹේ භික්ෂුව නුඹේ අම්මා මැරිලාද? තාත්තා මැරුණාද? මේ රෑ තිස්සේ පිණ්ඩපාත යන්නේ. ඔයිට වඩා හොඳයිනේ හරක් මස් කපන මේ කැත්තක් අරගෙන පිහියක් අරගෙන බඩ කපාගෙන කෑවනා කියලා බැන්න කිව්වා කියලා. ඒකලත් බැන්න. පිණ්ඩපාත යද්දි ඒකලත් බැන්න. අද කාලේ ගැන කවර කතාවද එතකොට? ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ විදිහට ඉතින් මේ හිත අපහදවා ගැනීම ගොඩාක් අයහපත පිණිස පවතිනවා ඔබට. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ සංඝ පිරිසත් එක්ක පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩෙද්දි මාරය ආවේශ වුණා ඒ ගමේ මිනිසුන්ට. ගමේ මිනිසුන්ට මාරය ආවේශ වෙලා බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි ගොඩාක් අපහාස කළා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරලා කියනවා පින්වත් මහණෙනි දැන් මිනිසුන්ට මාරය ආවේශ වෙලා. ඒ නිසා දැන් ඔබට ගොඩාක් නිନ୍ଦා එනවා. ඒ නිසා ඔබ හොද්දට මෙත් සිත වඩන්න කිව්වා. ඔන්න ඔබේ ජීවිතේට ගොඩාක් නිନ୍ଦා එනවා නම් කරන්න දෙයක්. ඒ තමයි මෛත්‍රිය පුරුදු කරන්න. ඉතින් ඊට පස්සේ මාරයා කල්පනා කරා හරි බුදුරජාණන් වහන්සේට දම්පැන් ලැබුණෙත් නෑ. ආයෙ කිව්වා කියන පිණ්ඩපාත වඩින්න අපි දම්පැන් දෙන්න සලස්සන්න කිව්වා කියලා. ඊළඟට වුණ බුදුරජාණන් වහන්සේ සංඝයාත් එක්ක පිණ්ඩපාතේ වැඩියා. ගමේ මිනිසුන්ට මාරයා ආවේශ වුණා. ආවේශ වෙලා දැන් හොද්දට සලකනවා. දකින තැන බිම පෙරලි වඳිනවා, දන් දෙනවා, ಗುಣ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔන්න දැන් ඔබට හොඳට ලාභ සත්කාර ලැබෙනවා. ඒ නිසා ඔබ හොඳට අනිත්‍ය මෙනෙහි කරන්න. අසුභය මෙනෙහි කරන්න කිව්වා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි එකල භික්ෂූන්ට නිନ୍ଦා අපහාස කොට හිත අපහදවාගත්තු මැරෙන අය නිරේ ගියා කියනවා. නමුත් භික්ෂූන් කෙරේ හිත පහදවාගෙන ප්‍රශංසා කොට දම්පැන් දුන්නු අය මැරෙන අය සුගතිය ගියා කියනවා. එහෙනම් සංඝයා කෙරේ හිත අපහදවාගත්තු අයට දුගතිය මිසක් සුගතිය නම් උරුම නැත. ඉතින් මේ සංඝයා කෙරේ අපි දැනගන්න ඕනේ මොකද මේ සංඝයා කෙරේ හිත පහදවා ගත්තොත් සංඝ රත්නය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නයේ ලෝකෙට පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ලෝකෙට දේශනා කළා. ඒ ධර්මයේ ශ්‍රවණය කොට ඒ ධර්මීය අනුගමනය කරපු ඊළඟට ඒ ධර්මීය අනුගමනය කොට සංසාරයෙන් එතරට සසර ගමනින් එතරට වැඩි නිවන් අවබෝධ කළ ඊළඟට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන පිරිසට තමයි සංඝයා කියලා කියන්නේ. ඒ නිසා ආන්ගේ සංඝයා පිළිබඳව හොඳට දැනගෙන ඉන්න ඕන. එහෙම දැනගෙන නොසිටියොත් ඒ සංඝයා කෙරෙහි අපහැදිලා මේ හාමුදුරු සිවුරු පුරවගත්තු ඔක්කොම එකයි කියලා බැනපු ගමන් අපිට නම් මේ පාඩු. සංඝයාට පාඩු නෑ පින්වත්නි. පාඩුව ඔබටමයි. මොකද්ද පාඩුව? බුදුරජාණන් වහන්සේ වදාලා සතර අපායෙන් නිදහස් වෙන්න නම් සෝතාපන්න වෙන්න නම් එයා තුල ඇති කරගන්න ඕන කියනවා සුදුසුකම් හතරක්. පළවෙනි එක තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදය හදා ගන්න ඕන. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදය. ඊළඟ එක සංඝේ අවිච්ඡප්පසාදේන සමන්. සංඝයා කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදය හදා ගන්න ඕන. සංඝයාට දොස් කිව්වොත් හිත අපහදවා ගත්තොත් එයාට අහිමි වෙන්නේ ඔබට අහිමි වීමක්මයි තියෙන්නේ. හිමිවීමක් නන්නේ. ඔබට අහිමි වෙනවා සංඝ සරණ. තිසරණෙන් එක සරණක් ඔබෙන් අහිමි වෙලා යනවා. තිසරණේ නැත. තෙරුවන් සරණ නැති අයට සුගතිය හිමි නැත. බුදුරජාණන් වහන්සේ සක්දිවිඳු වද දේශනා කළේ ඒකනේ. යේකේචි බුද්ධං සරණං ගතාසේ නති ගමිස්සන්ති අපාය. යමෙක් බුදුන් දහම් සංඝුන් සරණ යයිද අපාය යන්නේ කියලා. පහයි මානුෂං දේහං දේවකායම් පරිපූර්ණසන්ති. මිනිස් කය අතහරින යම් වෙලාවක් ඇද්ද එයා දෙවියන් අතර උපදිනවා කියලා. එහෙනම් දෙවියන් අතර උපදින්න සුගතියේ උපදින්න එහෙම නැත්නම් සතර අපායෙන් නිදහස් කරන්නට අවශ්‍ය කරනවා මේ සංඝ සරණ.
ඒ නිසා මේ සරණ හරියට හදාගත්තේ නැත්තම් අපිට මේ ගොඩාක් දේවල් අහිමි වෙලා යනවා මේ ජීවිතේ. ඒ නිසා සංඝයා කියන්නේ කවුද කියලා හොඳට හඳුනගෙන ඉන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා දැන් ඔය බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදී වෙන්න. අපේ මරණේ කොයි මොහොතේ අපි කරා එයිද කියලා හොයන්න බෑ. ලස්සන කතාවක් තියෙනවා. ධර්මාශෝක රජතුමාට හිටියා තිස්ස කියලා යුව රජ කෙනෙක්. ඉතින් මේ තිස්ස යුව රජතුමා දවසක් කැලේ දඩේ වී ගියා. මේ යනකොට දැක්ක භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. කිසි හිනාවක් නැහැ, කතාවක් නැහැ, බිම් බලාගෙන ඔහේ තමන්ගේ පාඩුවේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඉතින් මේ යුව රජුට හිතුණා මේ තනකොළ කන මුවොත් දෝල පැනලා සතුටින් කිරිදෙලෙන් ඉන්නවා. මේ භික්ෂුන් වහන්සේලාට කිසි කරදරයක් නැහැ. හොඳට දානමාන ටිකක් හම්බෙන මේගොල්ලන්ට ඇයි මේ hina වෙලා පොඩ්ඩක් ඉන්න බැරි? hinaව පිළිබඳව ඒ කාලේ ප්‍රශ්න තිබ්බා. ඉතින් මෙයා ඕක ගිහිල්ලා රජතුමාට කිව්වා. රජතුමා ප්‍රඥාවන්තයි. රජතුමා මුකුත් කිව්වේ නැහැ. හරි. රජතුමා කිව්වා මම නුඹට රජකම දෙනවා දවස් 7ක්. හැබැයි 7 වෙනි දවසේ නුඹව මරනවා. රජතුමා රජකම බාර දීලා කියා. දවස් 7කට පස්සේ රජතුමා ආවට පස්සේ අර යුව රජතුමා කාලත් නැහැ, ඇඳලත් නැහැ, නිදියලත් නැහැ. වැහැරිලා ගිහිල්ලා. රජතුමා හැව මොකෝ? රජසැප වින්දේ නැද්ද කියලා හැව. මොන රජසැපද්ද ස්වාමීනි දවස් 7 වෙනි දවසේ මාව මරනවා කියලා හිතද්දි පපුව පිච්චිලා යනවා කිව්වා. කණ්ඩ බොණ්ඩවත් හිතෙන්නේ නැහැ කිව්වා. දවස් 7කින් නුඹ මැරෙනවා කියලා හිතද්දි හිත පිච්චිලා යනවා නම් සතුටක් ලබන්න බැයි නම් ඊළඟ මොහොතේ මගේ මරණය සිද්ධ වෙයි කියලා සිහි කල්පනාවෙන් ඉන්න භික්ෂුන් වහන්සේලා මොන හිනාද කියලා හැව. මොන කතාවද කියලා හැව. ඒ නිසා ඕන් සංඝයාගේ ස්වභාවය. ඒ ධර්මාශෝක රජතුමා ඒ කොච්චර යුව රජතුමා පැහැදුනද කියන්නේ පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. යුව රජු කියන්නේ රටෙන් භාගයක් අයිති. යුව රජතුමා පැවිදි වුණා. තිස්ස භික්ෂුන් වහන්සේ රහත් භාවයටත් පත් වුණා. ඉතින් ධර්මාශෝක රජතුමා සම්බුද්ධ ශාසනයට පැහැදුණු නිසා ඒ කාලේ ශාසනයට භික්ෂුන් වහන්සේලාට ගොඩාක් ලාභ සත්කාර තිබුණා. ඒ නිසා අන්‍යාගමික තීර්ථක පිරිසට මේ ලාභ සත්කාර අඩු. ඒ නිසා මේගොල්ලෝ මොකද කරේ? හොරාට මේ සම්බුද්ධ ශාසනය ඇතුළේලා හොරෙන් සිවුරු පොරව ගත්තා. හොරෙන් සිවුරු පොරව ගත්තේ මේගොල්ලෝ මොකද කරන්නේ? අර පුරුද්ද අතහරින්නේ නැහැ. සමහරු ගිනි පූජා කරනවා, සමහරු නැකත් බලනවා, සමහරු සාත්‍ර බලනවා, සමහරු කේන්ද්‍ර බලනවා, සමහරු විවාහ යෝජනා ඒව මිනිස්සුන්ට සකස් කරලා දෙනවා. මගුල් තුලා බලනවා. මේ වගේ එක එක දේවල් කර හිටියා. දැන් මේ දේවල් භික්ෂුන් වහන්සේලාට අයිති දේවල් නෙමෙයිනේ. නමුත් මේ අර අන්‍යාගමික අය මේ ශාසනයට ඇතුළේලා ওই ටික කරා. ඒ නිසා සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා පොහොය කරේ නෑ මේ පිරිසත් එක්ක. ඉතින් අවුරුදු 6ක් පොහොය කරලා තිබුණේ. උපෝසත කර්මය කරලා තිබුණේ. රජතුමාට ආරංචි වුණා. රජතුමා පණිවිඩයක් කෙරියා ඇමතියෙක් අතේ පොහොය කරන්න කියලා. රහතන් වහන්සේලා සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා කියා හිටියා අපි දුස්සීලයත් එක්ක අශ්‍රමණියොත් එක්ක පොහොය කරන්නේ මේ මෝඩ ඇමතියා අර රහතන් වහන්සේලා පොල්මේ තියලා බෙලි කපාගෙන ගියා පොහොය කරාපල්ලා කියලා. දැන් මේක ඉවර වෙන්නේ නැති නිසා අර තිස්ස යුව රජතුමා පැවිදිලා හිටියේ. තිස්ස ඒ රහතන් වහන්සේ ඉස්සරහට ආවා. එතනින් තමයි නැවතුනේ. රජතුමාට මේක ආරංචි වුණා. රජතුමා ගොඩක් සංවේගයකටපත් වෙනවා. මෝඩයා මම කිව්වේ උඹට මේ රහතන් වහන්සේලා මේ භික්ෂුන් මරන්න නෙමෙයි. ඉතින් දැන් රජතුමාට ප්‍රශ්නයක් මේ පාපේ Tamanටද කාටද කියලා. රජතුමා භික්ෂුන් වහන්සේලාගෙන් ගිහිල්ලා ඇහුවා. අධර්මවාදී භික්ෂු වේසින් හිටපු අය කිව්වා ඔබට තමයි මේ පව. ඔබනේ අනෙව්වේ කියලා. ධර්මවාදී භික්ෂුන් කිව්වා නෑ රජතුමනි ඔබට අදහසක් තිබුණේ නෑනේ මරන්න. ඔබට නෙමෙයි පාපේ කිව්වා. දැන් උත්තර දෙකක්. රජතුමාට ප්‍රශ්නය රජතුමා හැවුවා මේ ප්‍රශ්නේ විසඳන්න දක්ෂ කෙනෙක් කවුද ඉන්නේ කියලා හැවුවා. අපිට නම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අහෝ ගංගා නදී තීරයේ ඉන්නවා කිව්ව ගුහාවක සංඝ නේත්‍රුන් වහන්සේ නම සංඝ පීතෘන් වහන්සේ නම මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ. උන්වහන්සේට මේක විසඳන්න පුළුවන්. මේ සංඝයාව පිරිසුදු කරන්න පුළුවන්. පිරිස පණිවිඩ පිට පණිවිඩ ඇරියා නමුත් උන්වහන්සේ වැඩි නෑ.
භික්ෂුන් වහන්සේලා රජතුමාට කිව්වා රජතුමනි ඔහොම කිව්වා කියලා රහතන් වහන්සේ ඉන්නේ නැහැ කිව්වා. මේ සම්බුද්ධ ශාසනයේ නගා සිටුවන ශාසනීය දියුණුව පිණිස වඩින්න කියන්නේ. එතකොට වඩී කිව්වා. ඉතින් රහතන් වහන්සේ වැඩියා රජතුමා පහුරකින් උන්වහන්සේ වැඩි රජතුමා ගඟේ කරවටක් බැහැලා රහතන් වහන්සේට අත දුන්නා. රහතන් වහන්සේගේ අතින් අල්ලගෙන ඇවිල්ලා රාජ උද්‍යානයේ එක්කන් ඇවිල්ලා පාවල තෙල් ගාලා සම්භාහණය කරලා අප උපස්ථාන කරලා කියා හිටියා ස්වාමිනී 이르දියක් බලන්න කැමති. රහතන් වහන්සේ ආනවා රජතුමනි මොන වගේ 이르දියක් දකින්නද කැමති? ස්වාමිනී මං කැමති මේ පොළොව මේ කම්පා වෙනවා දකින්න කැමති කිව්වා. රජතුමනි ඔබ කැමති පොළොව සම්පූර්ණ පොළොව කම්පා වෙනවා දකින්නද කොටසක් කම්පා වෙනවා දකින්නද කියලා. ස්වාමිනී කෝකද ඔකින් අමාරු කියලා. රජතුමනි පොළොවේ කොටසක් කම්පා කරවන්න අමාරුයි කිව්වා. එහෙනම් ඒක පෙන්වන්න කිව්වා. රහතන් වහන්සේ සීමාව ලකුණු කරා හතර කොනේ එක තැනක වතුර කලයක්, තව තැනක මිනිස්සෙක්, තව තැනක අශ්වයෙක්, තව තැනක මේ කරත් රෝදයක් තියලා සීමාව ලකුණු කරා. රජතුමාට කිව්වා දැන් බලන්න කිව්වා. මහ මුහුදේ රළ නගින්න මේ රහතන් වහන්සේ 이르දිය පෑව මහ පොළොව කම්පා කරා. රජතුමා පැහැදුනා. ඉතින් ඔය අපි සරණ ගිය ශ්‍රාවක සංඝයා සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ පින්වත්නි ඔය වගේ උතුම් ගුණ තිබ්බ පිරිසයි. ඒකයි සංඝ සරණ හරියට හඳුන ගන්න ඕන. අපි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ශ්‍රාවක සංඝයාට අයිති වෙන්නේ මේ මගපලලාභී ශ්‍රාවක සංඝ රත්නය. අපි සංඝයා කියලා සරණ යන්නේ මේ පිරිස. ඉතින් මේ සරණ දැන් අපි නොයේක් පිරිස් සරණ යනවා නොයේක් අය කෙරෙහි අපේ හිත පහදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එක එක පිරිස් ඉන්නවා මේ ලෝකේ. සමහර කාලවලට අපිට සංගීත කණ්ඩායම් වලට හිත පහදිනවා. සමහර කාලවලට ක්‍රිකට් කණ්ඩායම් වලට හිත පහදිනවා. සමහර කාලවලට නැටුම් කණ්ඩායම් වලට හිත පහදිනවා. නමුත් මේ පැහැදීම කලින් කලට වෙනස් වෙනවා. ඒ පැහැදීම පවත්වන්න බෑ. ස්ථිර නෑ මේ පැහැදීම. රූපේ හැකියාව තරුණකම තියෙනකන් ඒ ඔක්කොම තියෙනවා. මේ අපිට පවා එහෙමයි. තරුණකම තියෙනකන් මේ බණ ටික හොඳට කියන්න පුළුවන් වෙනකන් අපිට පවා මිනිස්සු සලකනවා. හැබැයි මේ දත් ටික හැරිලා හරියට වචන ගලප ගන්න බැරි කාලේ වෙනකොට මේ කවුරුත් අපිව ගණන් ගන්නෑ. මේ තරුණකම තියෙනකන් විතරයි මේ ඔක්කොම. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ පිරිස් කෙරෙහි හිත පහදවා ගත්තා කියලා සුගතිය යන්නේ නැහැ. ඔය කියන පිරිස් කෙරෙහි හිත පහදවා ගත්තා කියලා සතර පායෙන් නිදහස් වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ හිත පහදවා ගත යුතු පිරිසක් ඉන්නවා. මේ ලෝකේ අග්‍ර පිරිසක් ඉන්නවා. මේ අග්‍ර පිරිස කෙරෙහි හිත පහදවා ගත්තොත් සුගතිය යන්න පුළුවන්. ඊළඟට තමයි සතර පායෙන් නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා යාවතා භික්කවේ සංඝාවා ගණාවා. පින්වත් මහණෙනි යම්තාක් පිරිස් ඉන්නවද තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. ඒ පිරිස් අතර අග්‍රයි කිව්වා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය. යේ සංඝේ පසන්නා අග්ගේ තේ පසන්නා. යේ භික්කවේ පසන්නා අග්ගේ තේ පසන්නා. යමෙක් ඒ සංඝයා කෙරෙහි පැහැදුනාද සිත පහදවා ගත්තද අග්‍රෝ කිනාටයි හිත පහදවා ගත්තේ කියලා. අග්‍රෝ පිරිසටයි කියලා. අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. අග්‍රෝ අයට හිත පහදවා ගත්තොත් අග්‍රෝ විපාක ලැබෙනවා කියලා. ගත අග්‍රෝ විපාකේ ඒ තමා උතුම් අරහත්ත්වයේ සාක්ෂාත් කරන්න පුළුවන් මේ පිරිස හරියට සරණ ගියොත් හරියට හිත පහදවා ගත්තා. මේ පිරිසට ගරහා නිවන් දකින්න නම් බෑ. මේ පිරිසේ අඩුපාඩු දැක මගඵල ලබන්න නම් බෑ. මේ පිරිසේ අඩුපාඩු දැක ගරහා විවේචනය කර සුගතිය යන්න බෑ. සුගතිය යන්න මගඵල ලබන්න නම් නිවන් දකින්න නම් ඒකාන්තයෙන්ම මේ පිරිස කෙරෙහි හිත පහදවා ගන්න ඕනෙමයි. මොකද තිසරණියෙන් එක සරණක් තමයි ශ්‍රාවක සංඝයා සරණ යාම. සංඝ සරණයකින් තොරව තිසරණයක් නැත. සංඝ සරණින් තොරව සුගතියක් නැත. සංඝ සරණින් තොරව මගඵල නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම්
ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි මනාකොට හිත පහදවා ගත්තේ සුගතිය උපන්නා. ඒකයි මං කිව්වේ මේ හිත පහදවා ගන්නවා කියන එක ප්‍රඥාවන්තය කරන දෙයක් නේ. අතීතයේ ඔබ අහලා ඇති චුන්ද කර්මාර පුත්‍ර කියලා කෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේට අවසාන දන් වේල දුන්නේ එය කෙනා. මෙයා රත්තරන් මේ වෙළඳ සැලකිමේ රත්තරන් බඩු හදන කෙනෙක්. මෙයාට ඕන වුණා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝයාට ධනක් දෙන්න. බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියා. මෙයා පින්වත්නි දානි හදලා බෙදලා තිබුණේ රත්තරන් භාජනවල. වෑංජන ඔක්කොම බෙදලා තිබ්බේ රත්තරන් භාජනවල. මේ දානේ වළඳන වෙලාවේ එක භික්ෂුවකට පෞකාර සිතිවිල්ලක් ආවා. මොකක් හිතෙන්නේ නැද්ද? අර රත්තරන් භාජන ටික දැක්කට පස්සේ මෙයාට හිතුණා මේ භාජනයක් තව හොරකම් කරන්නේ නැත්තම් කියලා හිතුණා තමයි හොරකම් කළා. කවුරුත් දැක්කේ නැහැ කියලා හිතලා හිමීට දානේ වළඳලා අර භාජනයක් දාගත්ත බෑග් එකේ. චුන්ද දැක්කා. දැන් අද අපි දැක්කනම් කොහොමද? බලන්න නමුත් චුන්ද කලබල වුණේ. ප්‍රඥාවන්ත කෙනාගේ ස්වභාවය තමයි ප්‍රශ්න කරදර ඉස්සරහා කලබල වෙන්නේ. ඉවසනවා. ප්‍රඥාව නැති මෝඩ පහේ තැනැත්තා චූටි දෙයක්ුත් ඇති. ලෝකෙම පෙරලගෙන හත් පොළේ ගාගෙන ප්‍රශ්න පිට ප්‍රශ්න හදා ගන්නවා. චුන්ද කල්පනා කළා මේ දානෙට බුදුරජාණන් වහන්සේ කිරී පැහැදිච්ච අයත් ඇවිල්ලා ඉන්නවා. දැන් අපි දානයක් දෙන්න ගියාම ඔක්කොම තිරරුවන් සරණ ගිහිල්ලා මේ එක හෙලා පැහැදිච්ච අය නෙමෙයිනි ගෙවල් වලට එන්නේ. යාළු මිත්‍රයෝ ගෙන්න ගන්නකොට එක එක ආගම් වල අයත් එනවා. ශ්‍රද්ධාව තියෙන අයත් එනවා නැති අයත් එනවා. යාළුකමට නිසා එන අයත් ඉන්නවා පැහැදීම නිසා එන අයත් ඉන්නවා. නොගිහින් බැරිකමට එන අයත් ඉන්නවා. බත්පතට කැමැත්තෙන් එන අයත් ඉන්නවා. ඒ වගේ තුන්ද කල්පනා කරා. දැන් අද කාලේ එහෙමනේ බණ ගෙදරකට බණ ගෙදරකට ආරාධනා කරාම මිනිස්සෙයින්ට බණ අහන්න නෙමෙයි යන්නේ. කන වෙලාවට තමයි ගාන්ට යන්නේ. බණ අහන්න ඉන්නේ ගෙදර අය විතරයි. ඒ ගෙදර අයත් බිත්ති වලට හේතු වෙලා ගොඩාක් කාලවට හාමුදුරන්ට බණ කියන්න සිද්ධ වෙන්නේ බිත්ති වලට. මිනිස්සු ඔක්කොම බිත්ති වටේට ඉඳ ගන්නවා පෙරේතයෝ භූතයෝ වගේ. පෙරේතයෝ භූතයනේ බිත්ති මුල වල ඉන්නේ අහු මුල වල ඉන්නේ පෙරේතයෝ භූතේ. මිනිස්සු නෙමෙයි. එතකොට මේ මිනිස්සු ටික ඔක්කොම අර බිත්ති ටිකට හේතුව දාගෙන ඉඳ ගන්නවා. එක්ක නිදි කිරනවා හාමුදුරුවෝ අර බණ කියන්න ඕනේ අර බිත්ති වලටයි හිස් අවකාශයට බණ කියලා එනවා. කන බොන වෙලාවට ඔක්කොම ටික සෙට් වෙනවා. මේ වගේ චුන්ද කල්පනා කරා මෙතන පැහැදිච්ච අයත් ඉන්නවා. අපැහැදුණු අයත් ඉන්නවා. අන්‍යාගමික අයත් ඉන්නවා. ඉතින් මං කලබල වෙන්න හොඳ නැහැ. මෙතන බුදුරජාණන් වහන්සේ ඉන්නවා, රහතන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා මං කලබල වෙන්න හොඳ නැහැ. ඊට මෙයා දානි දුන්නා කලබලයක් නැහැ. ඔක්කොම වැඩ ඉවරලා හවස් කාලේ ගියා. මේක ඔබට හොඳ කතාවක් ඔබේ පැහැදීම රැකගන්න. ප්‍රඥාවන්ත විදියට හැසිරෙන්න ප්‍රශ්න කරදර ඉස්සරහා කොහොමද අපි කටයුතු කරන්න ඕනේ කියලා හඳුනා ගන්න හොඳ කතාවක් මේක. හවස් කාලේ දානේ කටයුතු කොහොම ඉරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මෙයා වෙහෙරට ගියා. ගිහලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දීපදුත්තමන් සාරදීනම් පවරන් දෙපා ඇතියොන්ට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ ශ්‍රමණවරු කීයක් ඉන්නවද කියලා හැවුවා. නෑ ආපු ප්‍රශ්නේ ලස්සන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ බැලුවා ඇයි මෙයා මේ වගේ ප්‍රශ්නයක් එකපාරට මෙහෙවි කියලා. බුදුරජාණන් වහන්සේට කිසිවක් පැහිලා නැහෙනි පින්වත්නි මේ ලෝකේ. ඒ නිසා උන්වහන්සේට කියන්නේ අනාවරණ දස්සාවි. බුදුරජාණන් වහන්සේට වැහිලා නැහැ කිසිවක්. අර අහනසෙනින් බුදුරජාණන් වහන්සේ බැලුව බලනකොට පේනවා අර පෞකාර භික්ෂුවක් ඉන්නවා සිල්වත් සංඝයා මැද්දට වෙලා ඉඳගෙන හොඳට සිල්වතා වගේ. බුදුරජාණන් වහන්සේ පුද්ගලයාට ගරහන්නේ වරදටයි ගරහන්නේ. බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් චුන්දට කියනවා චතුරෝ සමනා න පංචමත්ති. චුන්දේනි මේ ශාසනයේ ශ්‍රමණවරු 4යි ඉන්නේ කිව්වා. 5ක් නැහැ කිව්වා. පළවෙනි ශ්‍රමණයා මග්ග ජිනෝ මග ජයගත් කෙනෙක් කිව්වා. දෙවෙන්න මග්ග දේශකෝ මග දේශනා කරන සංඝයා. දෙවෙනි තැන ශ්‍රමණයා තමයි කෝ මග දේශනා කෙනෙක්. මග්ග ජීවති මග හැසිරෙන කෙනෙක්. යෝච මග්ග දූසි මග වනසන කෙනෙක් කිව්වා.
ශ්‍රමණවරු 4යි 5ක් නැහැ. පළවෙනි කෙනා මග ජයගත්තා. දෙවෙනි කෙනා මග ජයගත්තා කියලා කියන රහතන් වහන්සේලා. දෙවෙනි කෙනා මග දේශනා ශ්‍රාවකයා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ලෝකෙට කියා දෙන ශ්‍රාවකයා. දෙවෙනි ශ්‍රමණයා කිව්වා. මග හැසිරෙන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා. තුන්වෙනි ශ්‍රමණයා. හතරවෙනි කෙනා මග වනසනවා. ලෝකේ වැඩිපුරම ප්‍රකට මෙන්න මේ හතරවෙනි කෙනා. ඒ නිසා තමයි පින්වත්නි ලෝකයා ගරහන්නේ මේ සිවුරු පුරවගත්තු අය ඔක්කොම එකයි කියලා. අර ශ්‍රමණවරු 3 දෙනාම මේ ශාසනයේ ඉන්නවා. හැබැයි මේ 3 දෙනාව හඳුන ගන්න නම් ඔබ ධර්මයේ හැසිරෙන්න ඕන. ඔබ ධර්මයේ පුරුදු කරන්න ඕන. එතකොට ඔබට හොයාගන්න පුළුවන් ධර්මයේ හැසිරෙන කෙනා, මග වනසන කෙනා, මග දේශන කෙනා, මග ජයගත්තු කෙනාත් හඳුන ගන්න පුළුවන්. නැත්තම් අර මොලේ නැති හාවට වෙච්ච දේ තමයි වෙන්නේ. මොලේ නැති හාව කියන්නේ අතීතේ හාවෙක් නිදාගෙන හිටියා බෙලි ගහක් යට. බෙලි ගෙඩියක් තල් කොළයක් උඩට වැටුණා. හාව දිවි මොකක් කියාගෙනද? ලෝකෙ පෙරලෙනවා කියලා දුවගෙන ගියා. ඔය යන අල්ලපනල්ලි නරියෙක් හම්බුණා. නරියට මම නරිය හැවුවා. මොකෝ උඹ දුවන්නේ? ලෝකෙ පෙරලෙනවා දුවපන් කිව්වා. නරියත් හිව්වේ බැලුවේ නෑ. දැන් හාවට මොලේ නැති එකේ නරියටවත් හිතන්න එපේ. නරිය හිතුවේ නෑ නරියක් දෙව්වා. නරිය දුවනකොට සිංහයා හම්බුණා මොකෝ කියලා. ලෝකෙ පෙරලෙනවා. කවුද කිව්වේ? හාවා කිව්වේ කිව්වා. දුවපන් කියලා. ඉතින් සිංහයාවත් හිතන්න එපේ. රොත්ත පුරුද්ද පිටින්ම දෙව්වා. කවුරුත් හෙව්වේ නෑ මොකද්ද උනේ කියලා. ඒ වගේ තමයි වර්තමාන ලෝකෙත් හැටි. අර මෝඩ රටහාව කියන දේ අහගෙන සියල්ලෝම එක සීරුවට දුවනවා මිසක් ඇත්ත නැත්තනම් හොයන්නේ. වැඩිපුරම ඉන්නේ එතකොට මෝඩ රටහාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ හොඳට මේ සංඝයා කෙරේ ಗುಣ හඳුන ගන්න ඕන අපි. මේ සංඝයා කවුද කියලා තේරුම් ගන්න ඕන. එතකොට තමයි අපේ සංඝසරණ රැකෙන්නේ. ওই බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා එයාගේ නම හත්තිගාමක උග්ග කියලා සිටුවරයෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ දවසක් මෙයා මගපලලාභී ශ්‍රාවකී. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එක්ක මේ හත්තිගාමක උග්ග කියන සිටුවරයා ගැන ගුණ කිව්වා. පින්වත් මහණෙනි මේ උග්ග සිටුතුමාට ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණා 8ක් එයාගේ ජීවිතේ තියෙනවා. ගිහි ශ්‍රාවකේ. උන් බලන්න ආශ්චර්යමත් කාරණා එයාගේ ජීවිතය තුළ තියෙනවා. ගිහි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් තුළ තියෙන ගුණ. බුදුරජාණන් වහන්සේ සංඝයාත් එක්ක මේ උග්ග සිටුතුමාගේ ගුණ කතා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම ගුණ කතා කළාට පස්සේ තවසක් භික්ෂුන් වහන්සේ නමක් ඔය මේ උග්ග ගෘහපති ඉන්න පැත්තට පිණ්ඩපාත වැඩියා. ඒ වැඩිය වෙලාවේ මේ උග්ග ගෘහපතිතුමා හම්බලා කිව්වා මේ බුදුරජාණන් වහන්සේ ඔබතුමා ගැන හරියට ගුණ කතා කරා. ඉතින් මේ ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණා ඔබ තුල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කතා වුණා කියලා කිව්වා. ඉතින් හත්තිගාමක උග්ග ගෘහපති කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යමක් වදාළද ඒ ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණා 8 මම ළඟ තියෙනවා කිව්වා. ඒ කාරණාවෙන් එකක් මම ඔබට විස්තර කරන්න. ඒ කාරණා මේ හත්තිගාමක උග්ග ගෘහපතිතුමා කියනවා ස්වාමීනි මම දානි බෙදද්දි දෙවිවරු මාත් එක්ක කතා කරනවා කියලා. ඒ මගපල්ලාභී ශ්‍රාවකයා දානි බෙදනකොට දැන් තමන්ගේ නිවසට භික්ෂුන් වහන්සේලා වැඩියට පස්සේ ඒ මගපල්ලාභී ශ්‍රාවකයා දානි බෙදනවා. මේ දානි බෙදද්දී මේ උග්ග ගෘහපතිතුමාට සිටුතුමාගේ කනට කරලා දෙවිවරු යමක් කියනවා. දෙවිවරු කතා කරනවා කිව්වා. දෙවිවරු මොනවද කියන්නේ? මේ සිටුතුමා කියනවා ස්වාමිනී මම යම් භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා දානි බෙදද්දි දෙවිවරු කියනවා ඔය භික්ෂුව රහත්. ඊළඟ භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා දානි බෙදද්දි කියනවා ගෘහපතිය ඔය භික්ෂුව මේ සකදාගාමි. ආය දාන බෙදද්දි කියන ওই භික්ෂුව අනාගාමි. ওই භික්ෂුව රහත්, ওই භික්ෂුව සෝතාපන්න. ওই භික්ෂුව හරි සිල්වත්. ওই ඊට පස්සේ මේ කියනවා මේ දාන බෙදනකොට ওই භික්ෂුව දුස්සීලයි. ඔහොම මගේ ළඟට ඇවිල්ලා කියනවා.
නමුත් ස්වාමීනි මේ දෙවුරු මාත් එක්ක කතා කරන එක නෙමෙයි කියන ආශ්චර්යමත් දේ. බලන්න දෙවුරු ආර්ය ශ්‍රාවකින්ගේ ස්වභාවය දෙවිවරු කතා කරත් හෙල්ලෙන්නේ නැහැ. අද කාලේ දෙවිවරු කතා කරන්න ඕනේ නේ යන්තම් එළියක් දැක්කත් ඇති පෙරේත දණ්ඩෙක් මොනවා හරි කිව්වත් ඇති මේ හිත හෙල්ලිලා යනවා. බොළඳයි. ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය එහෙම නැහැ. ආර්ය ශ්‍රාවකයාගේ කල්පනා රටාව මනාවකට සිරුවන් සරණ ගිය මේ ධර්මයේ දැක්ක ආර්ය ශ්‍රාවකයාගේ කල්පනා රටාව සාමාන්‍ය කල්පනා රටාවට වඩා එහා ගිය එකක්. ඒකනේ ආර්ය ශ්‍රාවකයා සතර පායෙන් නිදහස් වෙන්නේ. එයාගේ කල්පනාව වෙනස්. දැන් ඔය අතීතේ සුප්පබුද්ධ කුෂ්ඨරෝගියා ගැන ඔබ අහලා තියෙන්නේ. මෙයා බණපදේ අහන්න නෙමෙයි ගියේ බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ පිරිසකට ධර්මයේ දේශනා කර පිරිසක් වට වෙලා හිටියා. මෙයා කල්පනා කරා ආයෙන මෙතන කන්න බොන්න දෙන තැනක් වෙන්නේ නැති කියලා මෙයා කෑම ටිකක් හොයන් ගියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එදා වැඩියේ මේ සුප්පබුද්ධ කුෂ්ඨරෝගියා වෙනුවෙන්. එයාට පින තිබ්බ ධර්මය අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ මෙයා ආවට පස්සේ මෙයාට ඇහෙන්න බණපද කියන ධර්මයේ දේශනා කළා. මෙයා සෝතාපන්න වුණා. කෑම ටිකක් හොයාගෙන හිඟා කාගෙන ගියේ. හැබැයි සෝවාන් වෙලා නැගිට්ටේ. ඉඳගත්තේ සාමාන්‍ය පෘථග්ජන හිඟන්නෙක් විදිහට නැගිට්ටේ ආර්ය ශ්‍රාවකෙක් විදිහට. දැන් මෙයා ආර්ය ශ්‍රාවකෙක් වුණත් මෙයා හිඟා කාගෙන යනවා. එතකොට සක්දේවුදු කල්පනා කළා. මේ දැන් ඉන්නේ ආර්ය ශ්‍රාවකෙක් මෙයාට කවුරු හරි නිନ୍ଦා අපහාස කළොත් ආර්ය උපවාද කරගන්නවා දුගතිය යනවා. ඒ නිසා මෙයා ආර්ය ශ්‍රාවකෙක් බව ලෝකෙට පෙන්වන්න ඕන කියලා මෙයා මේ සක්දේවුදු අහසේ පෙනී හිටලා කියනවා මේ ඔය බුදුරජාණන් වහන්සේ ඔහොම කිව්වට බුදුරජාණන් වහන්සේ උතුම් නෑ ධර්මයේ උතුම් නෑ සංඝයා උතුම් නෑ කියලා ওই විදිහට කිව්වා. තිසරණේට ගැරෙව්වා. මෙයා ඒ කියන්නේ මෙයාට මිනිස්සු අතර තැන ලබා දෙන්න නිසා යාර ඒක උපක්‍රමයක් කළේ. තිරුවන් සරණ ගෙන අගුණ කිව්වා. එතකොට සුපබුද්ධ කුෂ්ඨරෝගියා එක හෙලා කියා හිටියා. යන්න කිව්වා අහකට. නුඹ මට ඔවා කියන්න එන්න ඕනේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? ධර්මයේ කියන්නේ මොකද්ද? ශ්‍රාවක සංඝයා කියන්නේ කවුද කියලා මම හොඳට දන්නවා කියලා. එදා තමයි මිනිස්සු සාමාන්‍ය ලෝකයා දැනගත්තේ සුපබුද්ධ කුෂ්ඨරෝගියා කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ආර්ය ශ්‍රාවක බවට පත්වෙච්ච කෙනෙක්. ඉතින් මේ හත්තිගාමක උග්ග කියන සිටුවරයා කියනවා ස්වාමීනි දෙවිවරු ඇවිල්ලා මගේ කනට කරලා කියන ওই භික්ෂුව රහතන් වහන්සේ නමක්. දැන් අපිට කිව්වොත් එහෙම දැන් ඔය මට මතකයි පහුගිය කාලවල ඒක මේ පින්වතෙක් ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ මේ අපි ඔය පහුගිය කාලවල විදේශේ හිටියා. ඉතින් අපි ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් වැඩලා මේ දාන ටිකක් බෙදන්න යන්නද කියලා හැව්වා. මං කිව්වා ඉතින් කොච්චර හොඳයිද යන්න ගිහින් දාන ටිකක් බෙදන්න කියලා. හැබැයි මං ඇහුවා ඔයා කොහොමද දන්නේ රහතන් වහන්සේ නමක් කියලා? සෙරප්පු දාන්නේ කිව්වා. සෙරප්පු දාන්නේ නැත්නම් රහතන් වහන්සේ තමයි. ඉරිච්ච සිවුරක් අඳිනවා නම් රහතන් වහන්සේ. ඔහොම තමයි අපේ වර්තමාන ලෝකයා රහතන් වහන්සේලා හඳුනගන්නේ. ඔය බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් මට මතක විදිහට කොසල් රජතුමා ඇවිල්ලා හිටියා. කොසල් රජතුමා උපක්‍රමයක් කරා එයාගේ චරපුරුෂයෝ පිරිසක් පිටත් කරා එක එක විදිහේ ඇඳුම් අඳලා එක එක අන්‍ය ආගමික විදිහට ඇඳුම් අඳලා සමහරව අලුත් අවරගෙන සමහරව නිර්වස්ත්‍ර ওই විදිහට ගියා. බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරගෙන ඉඳි මෙයා එකපාරටම අර පිරිස දැකලා නැගිටලා වැන්දා. බුදුරජාණන් වහන්සේ මොකෝ මහරජා ස්වාමීනි රහතන් වහන්සේලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහරජා ඔය රහතන් වහන්සේලාත් නෙමෙයි කිව්වා. ඔය අය රහත් මගවත් දන්නේ නැහැ කිව්වා. ඔබ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මල් ගඳ සුවඳ විලවුන් දරන මේ අඹදරුවන්ගේ කරදර මැද්දේ ඉන්න නුඹ කොහොමද කියලා අහනවා රහතුන් හොයාගන්නේ. කොසල් රජතුමාට කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙව් ලෝකේ ඔබ කොහොමද බාහිරින් බලලා රහතන් වහන්සේලා හොයන්නේ? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පුද්ගලයෝ වශයෙන් පහදිනවා නම් පුද්ගලයෙක් වශයෙන් පහදිනවා නම් තනි පුද්ගලයෙක් වශයෙන් පහදිනවා නම් පහදින්න බුදුරජාණන් වහන්සේට. ඒ එච්චරයි ඉන්නේ. උතුම් කෙනෙක් හැටියට මේ ලෝකේ සියලු දෙනාට අග්‍රව ඉන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. පහදිනවා නම් පහදින්න. පිරිසක් වශයෙන් පහදිනවා නම් පහදින්න කිව්වා ශ්‍රාවක සංඝ රත්නයට. ආන්ගේ ශ්‍රාවක සංඝ රත්නය තුල ඉන්නවා මගපලලාභී ශ්‍රාවකයෝ. සෝතාපන්න ඵලයටපත් වෙච්ච සෝතාපන්න මාර්ගයේ ගමන් කරන මාර්ගස්ත ඵලස්ත
සකදාගාමි මාර්ගස්ත ඵලස්ත අනාගාමි මාර්ගස්ත ඵලස්ත අරහත් මාර්ගස්ත අරහත් මාර්ගයට පත් වෙච්ච උත්තමයා අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය කියලා හඳුන්වන්නේ ඔන්න ඔය පිරිස. අට්ඨ පුරුෂ පුද්ගලයා කියලා හඳුන්වන්නේ ඔය පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා ඔබ පිරිසක් වශයෙන් පහදිනවා නම් පහදින්න මේ ශ්‍රාවක සංඝයාට. උග්ග සිටුතුමා කියනවා ස්වාමිනී දෙවිවරු ඇවිල්ලා මේක කියනවා මට. දැන් අද කාලේ කිව්වොත් දාන බෙදද්දී ඔය රහතන් වහන්සේ නමක් කියලා අර පාත්‍රේ පිරෙනකන් දාන බෙදයි. වළඳන්න නම් හම්බෙන්නේ. අද කාලේ එහෙම ශ්‍රද්ධාව. හැබැයි මේ උග්ග ගෘහපතිතුමා කියනවා ස්වාමීනි ආශ්චර්යමත් දේ අద్භූත දේ දෙවිවරු කතා කරන එක නෙමෙයි කියනවා. ඒක සාමාන්‍යයි කියනවා. ආශ්චර්යමත් දේ තමයි කියනවා දෙවිවරු එහෙම මොනා කීවත් මම සමසිතින් සංඝයාට දම් බෙදනවා කියනවා. මගේ හිතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ කියනවා. මේ භික්ෂුව රහත්, මේ භික්ෂුව සෝතාපන්නයි, මේ භික්ෂුව දුස්සීලයි කියලා එහෙම හිතෙන්නේ නැහැ කියනවා. සිල්වත් බව හෝ දුස්සීල බව අයිති අපිට. හිත පහදවා ගැනීම අයිති ඔබට. වර්තමාන ලෝකේ සිල්වත් අය හොය හොයා දම් බෙදන්ට යනවා. හැබැයි කොයි වෙලේකවත් කල්පනා කරන්නේ තමන් සිල්වත්ද කියලා තමන්ගේ සීලය ගැන කල්පනා කරන්නේ සිවුරු පුරෝගත්තු අයගේ සීලය හොයන්න යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා දන් දෙනකොට බලන්න අර ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. එයා සමසිතින් දම් බෙදනවා කියනවා. කාටවත් වෙනසක් කරන්නේ නැහැ කියනවා. දැන් අද කාලේ එහෙම නෙමෙයිනේ. අපි දන්න හාමුදුරුවෝ, අපි බණ අහන හාමුදුරුවෝ, අපේ ගමේ හාමුදුරුවෝ, අපේ හාමුදුරුවෝ ওই විදිහටනේ වෙන් කරගන්නේ. එහෙම වෙන් කරගන්නකොට ගුණයෙන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? පිනේ ප්‍රමාණයත් අඩු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පිරිසක් වශයෙන් පහදින්න ශ්‍රාවක සංඝයාට පොදුවේ පහදින්න උන්වහන්සේ දේශනා කළේ සංඝයා උදෙසා යමක් පූජා කරයිද කප්පානි සත සහස්සානි සංඝේ දින්නන්න නැසති කල්ප සත සහස්‍රයක් ගෙවිලා ගියත් සංඝයාට පිටු දේ විපාක නොදී අවසන් වෙන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ වදාලා සංඝයාට පුදන දානීය විපාක පුදන දේ විපාක අසංකේයයි අපමේයයි සංඛ්‍යාවකට ප්‍රමාණයකට ගන්න බෑ කියනවා. ඒක හරියට මේ වගේ කියනවා මිනිස්සේ පොඩි භාජනයක් අරගෙන මහා සාගරය ළඟට ගිහිල්ලා අර මහා සාගරේ මයින්ඩ් හදනවා කියනවා. වතුර භාජනයේ පොඩි භාජනයක් අරන් ගිහිල්ලා වතුර 1යි 2යි 3යි කියලා ගණන් කරන්න හදනවා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඒකේ මිනිස්සුන්ට කරන්න පුළුවන්ද? බෑ ස්වාමීනි වෙහසක් විතරයි කියනවා. ඒ වගේ කියනවා මොකද මහා සාගරේ කොච්චර වතුර ඉස්සත් සිව් දිශාවෙන් ගංගාවල් වලින් ජලය ගලාගෙන එනවා. නවත්තන්න බෑ. ඒ වගේ කිව්වා යමෙක් ශ්‍රාවක සංඝයා කෙරෙහි දම්පැන් පූජා කරනවාද යමක් පුදනවාද ඒ රැස් වෙන පින වතුර පොදක් පූජා කළා. දැන් අපි හිතමු මේ ධර්ම දේශනා කරද්දී පැන් වීදුරුවක් ගෙනල්ලා පූජා කරනවා කියලා. එහෙම පැන් වීදුරුවක් පූජා කරලා සුගතිය ගිය අයත් ඉන්නවනේ ධර්මයේ කියන අයට සලකනවා. මේ අතීතයේ ධර්ම දේශනා කරන ධර්ම කතික භික්ෂුන් වහන්සේලා වඩම්මුවා කියන්නේ පල්ලැක්කි උඩ කරෙන් වැඩම්වි කියනවා ධර්ම ගෞරවයට. ධර්මයේ කියනවා කියන එක මේ ලේසි පාසු දෙයක් නෙමෙයි පින්වත්. ඔබට හිතෙන්න පුළුවන් අපිටත් පුළුවන් ඔය වැඩේ කියලා. ඔහොම හිතලා තමයි මේ දුටු කැමරු රජතුමාට හිතුණා රතන සූත්‍රයෙන් ධර්මයේ කියන්න ඕනේ කියලා. මෙච්චර විහෙර විහාර හැදුවා, සංඝාවාස හැදුවා, පින්දහම් කරා හිතුණා මම මේ පින කරේ නෑ. මොකද්ද? ධර්ම දේශනා කළේ නෑ. ඒ නිසා හිතුවා ධර්ම දේශනා කරන්න ඕනේ කියලා. රතන සූත්‍රය ධර්මයේ කිරී තිබ්බ පැහැදීම. රජතුමා ධර්මාසනයට නැග්ගා. බණ කියන්නේ රතන සූත්‍රය. ධර්මාසනයට නැග්ග තමයි. රජතුමාට එක වචනයක් කියා ගන්න හම්බුන්නේ නැහැ කියනවා හීන්දාඩිය දැම්ම කියනවා. දැන් හිතන්න ඔබට කිව්වොත් එන්න ධර්මාසනයට කියන්න බණ ටික කිව්වොත් එහෙම කියා ගන්න බැරි වෙනවා. ඒක සීලේ මේ උතුම් චීවරේ මේ උතුම් සංඝයාගේ තියෙන බලය නිසා අභිමානය නිසා ඒ ආශ්චර්යයක් තියෙන බණපද කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා දම්පෙන් පූජා කරද්දී හිත පහදවා ගන්න මෙහෙම. යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. ඔබ සිල්වත් වෙන්න කිව්වා. සිල්වත් වෙලා
සිල්වතුන් උදෙසා දන් දෙන්න කිව්වා. දැන් ඔබ දානේ පූජා කරද්දී ඒ දානේ සංඝ සතු කරනවා ඉමම් බික්කම් බික්කු සංඝස්ස දේම. ඒ කියන්නේ මේ භික්ෂාව මේ දානේ සංඝයා උදෙසා වේවා. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලාත්‍රයටම අයිති සියලු ශ්‍රාවක සංඝයා උදෙසා මේ දානේ වේවා කියලා සංඝ සතු කරද්දී අතීතයේ වැඩි සිටි සියලු ශ්‍රාවක සංඝයා අයිති අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේකින් පටන් ගත්තාම සියලු ශ්‍රාවක සංඝ රත්නය අයිති. ගාන කියන්න බෑ මෙච්චරයි අතීතේ වැඩි හිටියේ කියලා. ඊළඟට අනාගතයේ මේ සම්බුද්ධ ශාසනයට ගිහි ජීවිතය අතහැරලා සිවුරු පුරව ගන්න පිරිස මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. වර්තමානයේ ලෝකෙ පුරා බුදුරජාන් වහන්සේ උදෙසා පැවිදි වෙච්ච ශ්‍රාවක සංඝ පරපුර මෙච්චරයි කියලා කියන්න බෑ. ගණනින් සීමා කරන්න බැරි පිරිසගේ ගුණය කොහොමනම් කියන්නද? ආන් ඒකයි වදාලේ අසංකේයයි අප්‍රමේයයි. සංඛ්‍යාවකට ප්‍රමාණයකට ගන්න බෑ සංඝයාගේ ගුණ. ඒ නිසා පොදුවේ සංඝයා කෙරෙහි හිත පහදවා ගන්නට යෝ සීලවා සීලවන්තේසු දදාතිදානං ධම්මේන ලද්දා සුපසන්නචිත්තෝ ධාර්මිකව හම්බ කරපු දේ සුපසන්සිතින් පහන් සිතින් දෙන්නකෝ බැන බැන දෙන්න එපා. ඔය හාඳුරන්ට හැමදාම කන්න හම්බ වෙනවනේ. ඔහොමනේ ලෝකයා කියන්නේ. බැන බැන එනවා දාන දෙන්න. එහෙම එපා. දැන් නෝනයි මහත්තයයි දාන දෙන්න ආවා. මහත්තයා දාන බෙදන්නේ. ඔහෙ බෙදනවා කියලා මහත්තයා නෝනව තල්ලු. මොකද මහත්තයා පිනේ සම්පූර්ණයි. නෝනා තමයි පිනින් අඩු. ඒ නිසා නෝනට කියන දාන බෙදන්න කියලා. අම්මලා තාත්තලාත් එක්ක දානෙට ආවා. අම්මලා තාත්තලා තමයි දාන බෙදන්නේ. දරුවෝ බෙදන්නේ. දරුවෝ පිනේ සම්පූර්ණයි. අම්මලා තාත්තලා තමයි පව්කාරයෝ. ඒ නිසා අම්මලා ඉක්මනට පින් කර ගන්න ඕනේ. එහෙම එකක්. බණ අහන්නෙත් එහෙමනේ. උදේ පාන්දර පුතා හරි දුව හරි ඔන්න වාහනේ අම්මව සිල් ගන්න ගෙනත් අරිනවා. දුව හරි පුතා කෙවල් වලට යනවා. අම්මලා තාත්තලා හරි පව්කාරයි බණ ටිකක්වත් අහබල්ලා අපි පින් කරගෙන ඉන්නේ අපි ගෙදර යනවා. කොහොමද තමයි වර්තමානයේ. ඔය හිත පහදවාගෙන තියෙන ආකාරය නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ සිල්වත් වෙන්න. ඔබ සිල්වත් වෙලා සිල්වතුන් උදෙසා දන් දෙන්න. ධාර්මිකව හම්බ කරපු දේ හොරකම් කරලා හම්බ කරපුවා ඕන තරම් අතහරින්න පුළුවන් ලෝකේ. නමුත් ධාර්මිකව හම්බ කරන්න. සුපසන් පහන් සිතින් දෙන්න. අபிසද්ධාං කම්ම පලං උලාරං. ඒ කියන්නේ මේ දානී විපාක තියෙනවා කියලා අදහගෙන දෙන්න. මම ඒකයි කිව්වේ. සංඝයා උදෙසා අපි හිතමු ඔන්න ධර්මයේ කියන සංඝයාට ආසනයක් සකස් කරනවා. සුදු රෙද්දක් කියලා ආසන සකස් කරනවා. ඊට පස්සේ පැන් පූජා කරනවා. වන්දනාමාන කරනවා. මේ හැම දෙයක්ම පහන් සිතින් පැහැදුණු සිතින් කළොත් එයාට විපාක ලැබෙනවා. ආන් ඒක අදහගෙන දෙන්න කිව්වා. තං වේ දාන විපුල පලන් තිබුණු එහෙම දෙන දානයයි මහත්ඵල මහානිසංස වෙන්නේ කිව්වා. ඒ නිසා ඒ උතුම් ශ්‍රාවක සංඝයා කෙරෙහි අපිට හිත පහදවා ගන්නට ලැබෙනවා කියන එක මනුස්ස ජීවිතයක් ලැබුණු කෙනෙකුට කරගන්න පුළුවන් උතුම්ම දේ තමයි ඒක. ඒ නිසා ඔබට මේ දහම් කරුණු ඒ උතුම් ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි මනාකොට සිත පහදවාගෙන තිසරණ සරණ යන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අප විසින් ධර්ම දානමේ වශයෙන් රැස් කළ සියලු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශ්‍රයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ පිහිට ආරක්ෂාව ධර්ම දානමේ පින්කම සිද්ධ කරන පින්වතුන් ඇතුළු ඔබ අප සෑම දිනාටම නොඅඩුව සලසත්වා. සියලු දෙවියෝ අමා මහ නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින ඔබ අප හැම දෙනා නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම අද දවසේ ධර්ම දානමය පින සිද්ධ කරන ඒ කැනඩාවේ පදිංචි TDF කරුණාරත්න මහත්මයා නමින් මියගිය ඒ සොහොයුරිය වෙන WG ස්ටෙලා කාන්ති ද සිල්වා අබේසූරිය කරුණාරත්න කියන සොහොයුරියට පරලෝ වශයෙන් මේ පින අයිති වේවා. ඒ වගේම මීට වසර කීපයකට පෙර මියගිය වින්සන් ප්‍රනාන්දු කරුණාරත්න පියාණන්ටත් ඇලිස් ප්‍රනාන්දු කරුණාරත්න මෑණියන්ටත් පරලෝ වශයෙන් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයට පරලෝ සැපේ පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ඊතා සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අප රැස් කළ පින
එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමේ පින සිද්ධ කරන පින්වත් ටීඩී කරුණාරත්න පින් මහත්මයාටත් ඒ මහත්මයාගේ ලංකාවේ පදිංචිව සිටින සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට දූදරු සියලු දෙනාටත් දැනට විදේශගතව සිටින ඒ සියලු දූදරු හැම දෙනාටම පවුල්වල ඥාතිත මිත්‍රාදී සියලු දෙනාටත් මේ පින එකසේ අයිති වෙත්වා. සමසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට මේ පින අයිති වේවා. අප හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ට මේ පින අයිති වේවා. ගුරු හරුකන් ලබා දුන්නු හැම කෙනෙකුටම මේ පින අයිති වේවා. සියලු දෙනා මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු කරදර බාධා දුර වේවා. සියලු යහපත ජීවිතවලට උදා වේවා. උතුම් තිසරණේ අනන්ත ගුණානුභාව බලෙන් සියලු යහපත සැපත සැනසෙල්ල ඔබ හැමට උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.